හරි. හැමෝම යනකොට දැන් 16යි 2 අභ්‍යාස මාලාවට පළවෙනි ගාන කියන්නේ පහත සඳහන් එක් එක් ද්‍රව ප්‍රමාණ ලීටර වලින් දක්වන්න. ලීටර කියන්නේ මිලිලීටර් 1000යිනේ ලීටරයක් කියන්නේ. එතකොට මෙතන තියෙන පළවෙනි එක මිලිලීටර් 1000යි. එහෙනම් අපිට ඒක ලියන්න පුළුවන් උත්තරේ ලීටර් 1යි. පළවෙනි එකට උත්තරය ලීටර් 1යි. දෙවෙනි එකට උත්තරය 2000යිනේ 2යි. හොඳටම ලේසි. තුන්වෙනි එකට උත්තරය 3000යිනේ 3යි. හතරට උත්තරය 7000යිනේ 7යි. පහට උත්තරය 10000යි. 10000යි කියන්නේ 10යි. ඔන්න උත්තර ටික 10000යි කියන්නේ 10යි. ඊගාට පහත සඳහන් එක් එක් ද්‍රව ප්‍රමාණ ලීටර් සහ මිලිලීටර් වලින් දක්වන්න. පහත සඳහන් එක් එක් ද්‍රව ප්‍රමාණ ලීටර් සහ මිලිලීටර වලින් දක්වන්න. හරි. පළවෙනි එක මිලිලීටර 1300යි. ලීටර් 1යි. මිලිලීටර් 300යි. දෙවෙනි එකට මම උත්තරේ කියන්නම්. ලීටර් 1යි. මිලිලීටර් 500යි. සර් මොකද කීවේ? දෙවෙනි ගාන කිව්වේ උත්තරේ 16යි 2 අභ්‍යාස මාලාවේ දෙවෙනි ගානට පිළිතුරු කියන්න යන්නේ. පළවෙනි එක ලීටර් 1යි මිලිලීටර් 300යි. දෙවෙනි එක ලීටර් 1යි මිලිලීටර් 500යි. තුන්වෙනි එකට උත්තරේ ලීටර් 1යි මිලිලීටර් 50යි. හතරට උත්තරය ලීටර් 3යි මිලිලීටර් 252යි. ලීටර් 3යි මිලිලීටර් 252යි. පහට උත්තරය ලීටර් 7යි මිලිලීටර් 756යි. ඒවට හරි දාගන්න ලේසි ඒකයි මම කියන්නේ. ඊළඟ එකට උත්තරය ලීටර් 3යි මිලිලීටර් 2 කියලා දැම්මම ඇති. අර 0.02 ඕනේ නැහැ. ලීටර් 3යි මිලිලීටර් 2යි. හත්වෙනි එක ලීටර් 4යි මිලිලීටර් 103යි. අටවෙනි එක ලීටර් 10යි මිලිලීටර් 75යි. ලීටර් 10යි මගේ ඔක්කොම හරි. මිලිලීටර් 75යි. ඉතා හොඳයි. ඔක්කොම හරි නම් ඉතා හොඳයි. හරි. අද අපි අලුත් පාඩමකට යනවා. මේක තව පොඩ්ඩයි තියෙන්නේ. ඒක ඔයාලට හොද්දටම ලේසි. හරි. ලියන්න ඊළඟ අනුමාත්‍රකාව ද්‍රව ප්‍රමාණ එකතු කිරීම. ද්‍රව ප්‍රමාණ එකතු කිරීම. ද්‍රව ප්‍රමාණ උත්තරේ දෙවෙනි එකට උත්තරේ මොකේ දෙවෙනි එකට පුතේ? ප්‍රධාන අංක දෙකේ උත්තරද නැත්නම් රෝමි ඉලක්කම් දෙකට උත්තරේද? රෝම ඉලක්කම් දෙකට. ලීටර් 1යි මිලිලීටර් 500යි. හරි. ද්‍රව ප්‍රමාණ එකතු කිරීම. ඔක තමයි අපේ දැන් අනුමාත්‍රකාව. ද්‍රව ප්‍රමාණ එකතු කිරීම. හරි. කියලා දෙන්න දෙයක්වත් නැහැ. මේ බලගන්න. ලීටර් මිලිලීටර් 7යි 141යි 3යි 812යි 1යි 210යි. අපි මේ තුන් දෙනාව එකතු කරන්න යන්නේ. ඔයාලා පුළුවන් එකතු කරන්න. මේවා ශිෂ්‍යත්වයක් තිබ්බනේ. මේක එකතු කරන්න බලන්න පුළුවන්. ශිෂ්‍යත්වයක් මේවා තිබ්බා.
හරිද ඉවරද? සර් ඔව්. ඒකට අනුමාත්‍රිකාවක් දුන්නා ඒක මට ලියා ගන්න බැරුණා කියන්න පුළුවන් දෙක පාරක්. ද්‍රව ප්‍රමාණ එකතු කිරීම. ද්‍රව ප්‍රමාණ එකතු කිරීම කියලා දුන්නේ. හරි. ද්‍රව ප්‍රමාණ එකතු කිරීම කියලා එකතේ මාතෘකාව කිව්වේ. දැන් හොඳටම වගේ අහගන්න. අපි මේක දැන් එකතු කරමු බලන්න. මේක එකතු කරමු ඈ. හරි. 1 2 3යි 4යි 1යි 5යි 1යි 6යි 1යි 8යි 9යි 9යි 2යි 11යි කිසිම දවසක මෙතන 1163ක් තියන්න බෑ. ඇයි ඒ? ඇයි ලීටර් එකක් කියන්නේ මිලිලීටර් 1000නේ. ඇත්තම කිව්වොත් මෙතන තියන්න පුළුවන් ලොකුම සංඛ්‍යාව තමයි 999. 999ට වඩා විශාල කිසිම කෙනෙක් මෙතන ඉන්න අයිතියක් නැහැ. එහෙනම් අපි 1000ක් එහා පැත්තට ගෙනියනවා. 1000ක් මේ පැත්තට ගෙනියපුවම ඔයාලට පැහැදිලි 163 නේද ඉතුරු වෙන්නේ. 1163න් 163ක් තියලා 1000ක් කියන්නේ එකයි. 7යි 3යි 10යි. 10යි 1යි 11යි. 11යි ආපු එකයි 12යි. ඔන්න ඕක තමයි අපේ අවසාන පිළිතුර. ලීටර් 12යි මිලිලීටර් 163යි. හදමු බලන්න ගන්න. ලීටර් 12යි මිලිලීටර් 163යි. හැදුවා සර්. හරි ලේසි. ඔව් ඔය හදන්න දෙයක් නැහැ. තව එක ගානක් කියලා දෙන්නවා. මේක මකනවා. මොකද අපිට අලුත් පාඩමට ඉහට මේක ඉක්මනට අදියර කරමු. කාට හරි තේරුනේ නැත්නම් විතරක් කතා කරලා අහන්න ඕන. මොකද මේ කොටස මම චුට්ටක් වේගෙන් කරන්නේ. තේරුනේ නැත්නම් අහන්න ඕන. හරි. මේ ගාන තනියම හදලා දෙන්න. හරි. හරි සර්. හරි. බලමුද එහෙනම්. එච්චර කාලයක් නම් ගත වෙන්නේ නැහැ. 5යි 5යි 10යි. 8යි 1යි 9යි 1යි 10යි. 3යි 2යි 5යි. 1යි 1යි 2යි. ඔය උත්තරය આવත් විතරයි හරි. 25යි 100යි. බලන්න මේ උත්තරය આવත් කාට හරි 26 ආවද? 26යි බිංදු 2 ආවද? එහෙම උත්තරයක් ආපු කෙනෙක් ඉන්නවද? නැහැ. හරි. එහෙනම් උත්තරේ 25යි 100යි ඈ. එහෙනම් වැඩේ හරි. දැන් මං හිතන්නේ අපිට මේ කොටස නැවත නැවත සාකච්ඡා කරන්න ඕනේ නැහැ. අපි කෙලින්ම අභ්‍යාස මාලාවට යමු. හරි. එහෙනම් මෙන්න අභ්‍යාසය අපි ඉක්මනට මේ වැඩ ඉවර කරමු. හරි. ඔයාලට පේනවනේ? 10යි නෙමෙයි 16යි 3 අභ්‍යාස මාලාව. බෝඩ් එකේ පේන්නේ නැත්නම් පොත ගන්න 16යි 3. හරි. ඔන්න බෝඩ් එකට දැන් දැම්මා ෂෙයා කරා 16යි 3 අභ්‍යාස මාලාවේ තියෙන ප්‍රධාන ප්‍රශ්න 4ක්. ප්‍රධාන ප්‍රශ්න 4ම කරන්න. ඔයාලට මේ පේනවනේ මේ 2යි 3යි 4යි. ඔය 2යි 3යි 4යි කරද්දිත් අර උඩ ගණන් වගේ පහලට එකතු කිරීම කරන්න. ලීටර් මිලිලීටර් ලියලා පහලට එකතු කරන්න. හැම ගානේ උඩින් ලීටර් මිලිලීටර් ලියලා එකතු කරන්න. හරි බලමු. 16යි 3 අභ්‍යාස මාලාව.
කවුද යන්නේ නම මම? Sir, ඉවරයි. හරි පොඩ්ඩක් ඉන්න මම බලන්න. සර් ඉවරයි. හරියට අපි හැමෝම යොදාම් සාකච්ඡා කරමු. ඉවරලා ඉන්නකෝ මම වෙලාව දීලා කරන්නම් ඈ.
Sehari. Sehari. තව හදන අය ඉන්නවද? Oh, sir. ඒකනේ ඔය ඉඳවන් එයාලා සාකච්ඡා කරපුවම ඉවරුනහම තමයි කියලා දෙන්නේ. එක්කෙනෙක් ඉවරුනා කියලා මේක කියලා දෙන්න බෑ. මම නියමිත කාලේ දෙනවා. දැන් දන්නවනේ මම යන කාලේ සාමාන්‍ය ළමයෙකුට. හැබැයි තව විනාඩි දෙක තුනකින් ඉවර කරන්න ඕනේ. හරි පුතේ දැන් නම් අපිට සාකච්ඡා කරන්න කාලය ප්‍රමාණවත් වගේ. Sir, අන්තිම එකෙන් චුට්ටක් දෙන්න. හරි හරි. Hari sir. හරි බලමු. පළවෙනි ගාන. පළවෙනි ගානට පිළිතුර 350යි 250යි එකතු කරන්න ඕනේ. 350යි 250යි මම ඔක්කොම ටික බෝඩ් එකේ හදලම දාන්නම්. හරි. පළවෙනි ගාන 350 එකතු කිරීම 250. මිලිලීටර් 600යි. මිලිලීටර් 600යි. දෙවෙනි එක 675යි 250යි. නවසිය 25යි මිලිලීටර්. ඊළඟ 750යි 350යි. මිලිලීටර් 1100යි. ඒක ලීටර් මිලිලීටර් කතාව මිලිලීටර් විතරමනේ. මිලිලීටර් 1100යි. Sir, උඩින් මිලිලීටර් ලියලා තියෙනවා නම් පැත්තෙන් මිලිලීටර් ලියන්න ඕනේ නැහැ නේද? ඕනේ. මෙතන මිලිලීටර්. හා sir. ඔන්න සද්ද කරන කවුරුහරි මයික් එක ඔන් කරගෙන දන්නතුව ඉන්නවා. පන්තියට බාධා කරන්න බෑ තමන් මයික් එක ඔන් කරලා සූදානම්ෙන් ඉන්න. හරි. ප්‍රශ්නයක් තිබ්බට අහවල කමක් නැහැ. ඔය ගෙදර කට්ටිය අඬනවා ඔය ඇහෙන්න බෑ. 1100යි ඊට පස්සේ 803යි 373යි 803යි 373යි 3යි 6යි 7යි 11යි මිලිලීටර් 1176යි. ඊට පස්සේ ලීටර මිලිලීටර් ඊළඟ නේ 3යි 150යි 2යි 600යි
මම උත්තර නොකිය මෙහෙම හදලම පෙන්නනවා 5,750යි. දැන් අපි යන්නේ 6 වෙනි ගාන. ලීටර මිලිලීටර 2.75යි 1.950යි. කොහොමයි මේක එකතු වෙන්නේ? 2.75යි 1.950යි මේ 5යි 7යි 5යි 12න් 2 දැම්ම එකක් ඉතිරි. හැබැයි 1025 දාන්න බෑ. ඒ නිසා අපි 1000ක් ගත්තාම 25යි ඉතුරු වෙන්නේ. 1025නේ. 2යි 1යි 3යි 1යි 4යි උත්තරේ. දැන් කවුරු හරි මෙතන බිංදුව තියලා තිබ්බත් වැරදි නෑ. 4යි 25යි. 7 වෙනි ගාන ලීටර මිලිලීටර 5යි 624යි 2යි 750යි 2යි 750යි 4යි 7යි 13යි 1374 තියන්න බෑ 1000ක් මේ පැත්තට ගන්නවා 5යි 2යි 7යි 1යි 8යි 8යි 374යි හරි ඊළඟ ගාන 8 වෙනි ගාන 8 වෙනි ගාන 4යි 305යි 4යි 305යි මේ 8 වෙනි ගාන මම හදන්නේ 2යි 915යි 1යි 200යි එකතු කරමු 5යි 5යි 10යි බිංදුව දැම්ම එකක් ඉතිරි 1යි 1යි 2යි 9යි 3යි 12යි 2යි 14යි. හැබැයි මේ ගාන තියන්න බෑ 1000ක් ගන්නවා 4යි 2යි 6යි 1යි 7යි 7යි 1යි 8යි 8යි 420යි ඊළඟ 9 වෙනි ගාන 12යි 450යි 10යි 850යි 10යි 900යි. හරි. බිංදුවයි 5යි 5යි 10යි බිංදුව දැම්ම එකක් ඉතිරි 9යි 1යි 10යි 10යි 8යි 18යි 18යි 4යි 22යි. හැබැයි 22කින් 22ම දාන්න බෑ. අපි 22 දැම්මොත් 2200නේ 2000ක් ගෙනියනවා. හරි. මම මේක එකපාරම එකතු කරනවා. 12යි 10යි 22යි 22යි 10යි 32යි 32යි 2යි 37යි 34යි 200යි 34යි 200යි 10 වෙනි ගාන 6යි 425යි 12යි 755යි 995යි 995 එතන මේ ලීටර් නෑ 5යි 5යි 10යි 5යි 15යි 5 දැම්ම එකක් ඉතිරි හරි 9යි 1යි 10යි 10යි 5යි 15යි 15යි 2යි 17න් 7 දැම්ම එකක් ඉතිරි 9යි 1යි 10යි 10යි 7යි 17යි 17යි 4යි 21යි මේ 21ම දාන්නේ 2000ක් ගන්නවා 12යි 6යි 18යි 2යි 20යි 175යි හරිනේ ඔන්න ඒ කොටස් ටික අපි ඉවරයි ඊට පස්සේ අපිට තියෙන ප්‍රධාන අංක 2 මගේ හරි මේ ටිකේ වැරද්දක් තියෙනවා නම් පුතේ කියන්න මම හදපු එකෙන් මට ඉලක්කම් දෙකක් මාරු වෙන්න පුළුවන් ඒකයි මම චුට්ටක් වේගෙන් හදන්නේ වැරදිලා තිබ්බොත් ඔයාලා මට එවෙලම කියන්න වැරදුනවා කියලා හරි මේකත් මකනවා හරි ඊට පස්සේ අපිට කියනවා නේද ලීටර් මිලිලීටර එන්න ඕනේ ලීටර් මිලිලීටර පළතුරු යුෂ මිලිලීටර 750කට
ජලය ලීටර් 3යි මිලිලීටර් 500ක් එකතු කරනවා. මිලිලීටර් 500ක් එකතු කරනවා. මෙහෙමයි එකතු කිරීම දාන්නේ. මෙතන බිංදුව දාගන්න ඕන. 0යි 5යි 7යි 5යි 12යි. 1250ම දාන්නේ නැහැ. 1000ක් මේ පැත්තට ගේනවා. 3යි 1යි 4යි. 4යි 250යි. 4යි 250යි. හරි 4යි 250යි. ඊළඟ ගාන ලීටර මිලිලීටර යටටත් මිලිලීටර දැම්මනේ. කමන්නේ ඒව වැරදි නෑ. හරි. වාහනයක ඉන්ධන ටැංකියේ පෙට්‍රල් ලීටර් 4යි මිලිලීටර් 750ක් ඇත. තවත් ලීටර් 5යි මිලිලීටර් 750ක් නැවත එකතු කරනවා. හරි. මුළු පෙට්‍රල් ප්‍රමාණය 0යි 0යි 15යි. 1500න් 1000ක් මේ පැත්තට ගෙනාවා. 4යි 5යි 9යි 1යි 10යි. 10යි 500ක් තියෙනවා. 10යි 500ක් තියෙනවා. ඊළඟට අපි යන්නේ කීවෙනි ගානටද? 4. 4 අවසාන ගාන. ඔය බලන්න කොච්චර ලේසිද කියලා. 4. බේසමක ජලය ලීටර් 3යි මිලිලීටර් 800යි. 850යි. 3යි 850යි. තව තියනවලු. ඒකට 1යි 400ක් දානවලු. මේ 1250න් 1000ක් ගේනවා මේ පැත්තට 1යි 5යි 250යි. 5යි 250යි. සර් ගානේ තව තියෙනවනේ. මොකේද? 4 වෙනි ගානේ තව හොඳයි. තියෙනවා. බේසමක ජලය 1යි 400 එකතු කරලා තියෙන ඉන්පසු දැනට බේසමේ ඇති ජලයට ආයෙත් මේ වගේ ප්‍රමාණයක් එකතු කරනවා. එහෙනම් මේකනේ දැන් තියෙන ජලය නේද? ජලයේ තියෙන මෙච්චරයි. ඊට පස්සේ කියනවා දැන් බේසමේ ඇති ජල ප්‍රමාණයට සමාන ජල ප්‍රමාණයක් නැවත ආයෙත් මේ කොටසක් එකතු වෙන්න මේ 5යි 250ට ආයෙත් 5යි 250ක් එකතු කරනවා. එනෝනේ දැනට බේසමේ ඇති ජල ප්‍රමාණය මෙච්චරනේ. ඒකට ඒ වගේම ප්‍රමාණයක් එකතු කරනවා 10යි 500යි. 10යි 500යි ඈ. හරි. ඒක මම දැක්කේ නෑ එක. 10යි 500යි. ඔක ගුණ කරන්න බැරිද? පුළුවන් අපෝ පුළුවන්. දෙකෙන් ගුණ කරත් ওই උත්තරය තමයි එන්නේ. හරි. එහෙනම් අපි මේ පාඩමේ අවසාන මාතෘකාවට යමු. ඊට මාතෘකාව ද්‍රව ප්‍රමාණයකින් කිසියම් ද්‍රව ප්‍රමාණයක් අඩු කිරීම. 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 සර් අයියෙන් කියන්නකෝ ආය. ද්‍රව ප්‍රමාණයකින් කිසියම් ද්‍රව ප්‍රමාණයක් අඩු කිරීම. අන්න මේකට හයියෙන් කියනවා. ද්‍රව ප්‍රමාණයකින් කිසියම් ද්‍රව ප්‍රමාණයක් අඩු කිරීම. හරි. සෙන්ටර් ඔක සද්ද වැඩි කරගත්තා නම් හරියෝ. හරිනේ. දැන් අපි බලා ගන්නකො අඩු කිරීමක් නම් අපි දන්නවා. ඒ පොඩ්ඩක් මම කියලා දෙනවා. මෙන්න.
මම ඉස්සල්ලාම මේ කියලා දෙන්නේ අමාරු පැත්තට බර වැඩි ගණන්. හරි. මේ ගණන හැමෝම බලාගන්න. මේක අඩු කරන්නයි තියෙන්නේ. හරිද? අඩු කරනකොට මෙහෙමනේ. දැන් අපි අඩු කරනකොට බලන්න ඕන අපිට මෙතනින් ඉල්ල ගන්න පුළුවන්ද කියලා නේ. දැන් 5න් 7ක් බෑනේ. 5න් 7ක් බැරි නම් මේ පැත්තෙන් ඉල්ල ගන්නවා. 5න් 7ක් බැරි නිසායි ඉල්ලගන්නේ. එතකොට සාමාන්‍ය ලීටර් ගොඩෙන් නම් එන්න ඕනේ 1000. එතන මෙතන හැදෙනවා 1005යි කියලා. 1005 හැදෙන්නේ. තේරුම් නැත්නම් අහන්න ඕනේ. දැන් 1005න් 7ක් අඩු කරන්න යන්නේ මේ. මෙහෙන් ඉල්ලගෙන ආවා 15න් 7ක් ගියපුවාම 8යි. මෙතන 9යි. මෙතන 9යි. දැන් මෙතන එකක් නැහැනේ. හරි. ඊගාව මෙතන තියෙන 7යි 7න් එකක් 6යි. ඔන්න උත්තරේ 6යි 998යි. 6යි 998යි. හරි. දැන් එහෙනම් බලන්න හොඳම ඔය වගේ මේක හදන්න. හැබැයි තේරුනේ නැත්නම් අනිවාර්යෙන් අහන්න ඕනේ. තේරුම් නැති ළමයි කිව්වොත් දැන් කතා කරලා අහන්න. හරි. ඕක හදලා මට තේරුන්නේ නෑ නේ ඒක. හරි. හොඳට අහගන්න. හොඳට අහගන්න. ඒක ලේසි ගානක් මේක. ගොඩාක් ලේසි. හරි. 5න් 7ක් බෑනේ. මෙහෙන් ඉල්ලගත්තා එකක්. ලීටරයක් කියන්නේ හැම වෙලෙම මේ පැත්තට එන්න ඕනේ 1000. ලීටරයක් කියන්නේ මේ පැත්තට 1000ක් එන්නේ. 1000යි 5යි 1005යි. දැන් 1005න් 7ක් ඔතන බැරි නම් පැත්තකින් ලියන්න. ඕක ඉතින් අඩු කරන්න පුළුවන් 1005න් 7ක්. 5න් 7ක් බෑ මෙහෙන් ඉල්ලගත්තා. 15න් 7ක් 8යි. මේ 9යි 9යි. මෙතන 9යි. මෙතන 9යි. 998යි. මෙතන 7 ඉන්නේ 7න් එකක් 6යි. හරි. ඕක හදලා මේ ගාන හදන්න. හැදුවස හරි මෙහෙම උත්තරය આવන්න බලන්න. අපට 35න් 121ක් අඩු කරන්න බෑ. එහෙමයි හිතන්න ඕනේ. අය කෙලිම 5න් එකක් අඩු කර ගිහිල්ලා හදන්නේ අපි අපි මුලින්ම බලනවා 35න් 121ක් අඩු කරන්න බෑ. එහෙනම් ඉල්ලා ගන්නවා. 1035 හැදෙනවා. හොඳද? දැන් 1035න් 21ක් අඩු කරනවා. 5න් එකක් 4යි, 3න් දෙකක් 1යි. එකසිය 21කට අඩු කරන්නේ 121ක් 10න් එකක් 9යි 914යි. මෙතන තියෙන 12 නෙමෙයි 11නේ 11න් 10ක් 1යි. උත්තරේ 1.914යි. 1.914යි. අර මේ ගණන් අර අලුත් දේවල් නෙමෙයි අර පහුගිය මේ පහ වසරේ මම හිතන්නේ 4 වසරෙත් තියෙනවා ඒ විදිහම තමයි. හරි කිසි අඩු කිරීමනේ අර අලුත් දේවල් ඉගෙන ගන්න දේවල් නැහැ. හරි මේක තේරුම් නැති ළමයෙක් ඉන්නවා නම් මට කියන්න. නැත්නම් දැන් ගණන් ටික දෙන්න ඉක්මනට. මං දුන්නෙම ඉල්ල ගන්න ගණන්. හැබැයි ඉල්ල ගන්න ඕන නැතුව එකපාර අඩු කරන්න පුළුවන් ගණනුත් තියෙනවා. ඒව හොඳටම ලේසියිනේ. මං ඒ නිසා තමයි ඉල්ල ගන්න ගණන්ම දෙකක් කියලා දුන්නේ. හරි. මං හිතන්නේ නැහැ ඔය ගැටලුවක් තියෙයි කියලා. ඉතින් අපි දන්නවනේ සාමාන්‍යයෙන් වැඩ වෙන විදිහ. එහෙනම් අපි
වැඩේ පටන් ගමු. මෙන්න අභ්‍යාස මාලාව හරියටම මේ වැඩේ කරන්න ඕනේ. හරි ඔය තියෙන්නේ 16/4 අභ්‍යාස මාලාව.
ඉවරයි සර්. හරි අපි බලමු ඈ ටිකක් කාලේ ගන්නකෝ සර් කීයටද ඉවර වෙන්නේ? 8:00 ඇයි හැමෝම ඉවරද තව කරන අය ඉන්නවා දැන් නම් හැබැයි ඕක නම් ඉවර වෙන්නට ඕනේ සර් අන්තිම එක යන්නේ. ඉක්මන් කරන්න සර් ඉවරයි. බලමු අඩු කිරීමනේ තියෙන්නේ පළවෙනි එක 500න් 250ක් අඩු කරන්නේ අදන්න දැන් ඈනේ 250 ඊට පස්සේ ලීටර් මිලිලීටර් 1.500න් 250ක් අඩු කරන්න අඩු වෙන්නේ නැත්නම් එකමනේ 1.250 ඊකාව එක 1.03යි අවසාන 250ක් අඩු කරන්න දැන් අපිට බිඳුවෙන් 250ක් අඩු කරන්න බැරි නිසා මෙහෙන් 1000ක් ගන්නවා 1000න් 250ක් ගියපුවම 750යි ඒක ලේසි සරලයි මෙතෙන්ට එක නෙමෙයි බිඳුවයි ලීටර් බිඳුවයි මිලිලීටර් 750යි ඊට පස්සේ 2.03යි 2.03යි 1.500යි 2.03යි 1.500 අඩු කරමු මෙහෙන් ගත්ත 1000යි 10න් 500ක් 500යි එකෙන් එකක් බිඳුවයි බිඳුවයි 500යි
ඊළඟට පස්වෙනි ගාන. තුනයි 250යි එකයි 750යි බිංදුවයි මෙහෙන් අපි 1250න් තමයි 750ක් අඩු කරන්නේ. බිංදුවයි 5න් 5ක් බිංදුවයි 12න් 7ක් 5යි දෙකෙන් එකක් 1යි 500යි 500යි ඊගාව 5යි 150න් දෙකයි 250 150න් 250 මෙහෙන් ඉල්ලගත්ත 1150යි 1150න් 250ක් අඩු කරනවා බිංදුවයි 5න් 5ක් බිංදුවයි 11න් 2ක් 9යි 4න් 2ක් 2යි 2900යි 2900යි ඊට පස්සේ 7 වෙනි ගාන 7 2යි 50යි 1යි 750යි 2යි 50යි 1යි 750යි 50න් 750ක් බෑ මෙහෙන් ඉල්ලගත්තා 1050යි 750යි බිංදුවෙන් බිංදුවක් බිංදුවයි 5න් 5ක් බිංදුවයි 10න් 3ක් 7යි මේ 10න් 7ක් 3යි එකෙන් එකක් බිංදුවයි උත්තරේ 300යි බිංදුවයි 300යි හරිනේ අන්තිම ගාන 15යි 105න් 15යි 105න් 8යි 250 8යි 250 1105න් 250 5න් බිංදුවක් 5යි බිංදුවේ 5 බෑ මෙහි පැත්තේ ගත්ත 10න් 5ක් 5යි මෙතන ඉන්නේ දැන් 10න් 2ක් 8යි මෙතන බිංදුව නිසා මෙහෙන් ගත්තාම 10යි 10න් 2ක් 8යි 15න් 8ක් නෙමෙයි 14න් 8ක් ගියපුවම 6යි 6යි 855 ආවද අඩු කිරීමට ප්‍රධාන අංක දෙකට අපි දැන් යන්නේ ප්‍රධාන අංක දෙක පොල් තෙල් වෙළෙන්දු ළඟ ලීටර් 10ක් තියෙනවා ලීටර් 10යි මිලිලීටර් නැහැ මෙයා ලීටර් 1යි මිලිලීටර් 500ක් විකුණනවා බලමු අඩු කරලා මෙහෙන් ගත්ත 1000යි 10න් 500ක් 500යි 9න් එකක් 8යි 8යි 500යි 8යි 500යි ඊළඟ එක ඔව් අර මේ 8 වෙනි ගානේ 105 නේ තියෙන්නේ. මෙතන නේද? හරි සර් මම අර කෙරවලම ගාන වල්ලා කිව්වේ. හරිනේ. හරි. මෙන්න ප්‍රධානක දෙකෙන් ප්‍රධානක තුන මම හදන්න යන්නේ. ලීටර් 15ක් පිරවිය හැකි ඉන්ධන ටැංකියක ලීටර් 15ක් පුළුවන්. ලීටර් 15ක් පුළුවන්ලු 8යි 750ක් තියෙනවලු තව පුරවන්න ඕන ගාන. එහෙනම් මේකෙන් අපි 8යි 750ක් අඩු කරමු. 8යි 750ක් අඩු කරමු. 1000යිනේ. 10න් 750ක් ඉතින් අඩු කර ඉන්න ඕනේ නැහැ 250යිනේ. 14න් 8ක් 6යි. 6යි 250ක් තව පුරවන්න පුළුවන්. 6යි 250ක් තව පුරවන්න පුළුවන්. ඕ ඉතින් ලේසිම කොටස්. හරි. ඊළඟට ලියන්න මාතෘකාව මේකේ වැඩි ඉවර නම් හරි නේ පුතේ ලියන්න මාතෘකාව
මේ පාඩමේම තව පොඩි කොටසක් අපිට කරන්න තියෙනවා. ද්‍රව ප්‍රමාණ නිමානය කියලා ලියන්න. ද්‍රව ප්‍රමාණ නිමානය. හරි. ද්‍රව ප්‍රමාණ නිමානය. හරිනේ. හරි පුතේ. අපි එහෙනම් පළවෙනි ගාන බලමු. නිමානයක් කියන්නේ මොකක්ද කියලා අපි දන්නවනේ. මේ නිමානයක් කියන්නේ අපි මේක ආසන්න අගයකට තමයි ප්‍රකාශ කරන්නේ. හරිම උත්තරේ අපට එන්නේ නැහැ. දැන් බලා ගන්නකො. අපි මෙහෙම එකක් හිතමු. දැන් හිතන්නකෝ මිනිසුන් 10 දෙනෙක් ඉන්නවා. හොඳද? මිනිසුන් 10 දෙනෙක් ඉන්නවා. එක මිනිසෙකුට ඕනේ හරි එක මිනිසෙකුට ඕනේ එකපාරකට ජලය එකපාරකට යාට ඕනේ ජලය මිලිලීටර් අපි මෙහෙම හිතමු ජලය ලීටර් 2ක් ඕනේ කියලා හිතමු. එක මිනිසෙකුට එකපාරකට ජලය ලීටර් 2ක් ඕනේ බොන්න හරි මොකෙක් හරි කියමු. දැන් මට ඕනේ මේ මිනිසුන් 10 දෙනාටම කොච්චර ප්‍රමාණයක් ඕනද කියලා බලන්න. එතකොට අපි කරන්න ඕනේ එක්කෙනෙකුට ලීටර් 2යිනේ. හැබැයි අපිට කියන්න බෑ ළමයි. දැන් මිනිස්සු 10 දෙනා ගත්තොත් දෙවෙනියටත් ලීටර් 2ක්ම යනවා කියලා අපිට කියන්න බෑ. එක මිනිස්සෙකුට 2යි. ඊළඟ කෙනාට 2ට අඩු වෙන්නත් පුළුවන් වැඩි වෙන්නත් පුළුවන්. ඊළඟ කෙනාටත් 2ට අඩු වෙන්නත් පුළුවන් වැඩි වෙන්නත් පුළුවන්. ඒ වුණාට අපි දැන් ගන්නෙ හරිම උත්තරේ නෙමෙයි. අපි මේක ගුණ කරනවා 10යි. ලීටර් 20ක් ඕනේ. මේක ආසන්න අගයක්. සමහරට උත්තරේ 20ට අඩු වෙන්නත් පුළුවන් වැඩි වෙන්නත් පුළුවන්. ඇයි ඒ? අහගන්නකො. මිනිසුන් 10 දෙනෙක්නේ හිටියේ. එක මිනිසෙකුට ලීටර් 2යි. අපි හැමෝටම 2යි කියලා කියන්න අපිට බෑ. එතකොට අඩු වැඩි වෙන්න පුළුවන්. නමුත් අපි හැමෝටම 2යි කියලා හිතලා ගාන හදන්නේ නේ. එක්කෙනෙකුට 2යි නම් දෙවරක් 10යි කීයද? ලීටර් 20යි. හරි. ලියන්නකෝ ගාන. උදාහරණ ලියන්න. හරි ලියන්න. එක් මිනිසෙකුට දිනකට ජලය ලීටර් එක් මිනිසෙකුට දිනකට ජලය ලීටර් 8ක් අවශ්‍ය වේ. දිනකට ජලය ලීටර් 8ක් අවශ්‍ය වේ. මිනිසුන් 20 දෙනෙකුට දිනකට අවශ්‍ය. මිනිසුන් 20 දෙනෙකුට දිනකට අවශ්‍ය. එක් මිනිසෙකුට දිනකට ජලය ලීටර් 8ක් අවශ්‍ය වේ. ජලය ලීටර් 8ක් අවශ්‍ය වේ. මිනිසුන් 20 දෙනෙකුට දිනකට අවශ්‍ය වන මිනිසෙකුට දිනකට ජලය ලීටර් 8ක් අවශ්‍ය වේ. මිනිසුන් 20 දෙනෙකුට දිනකට අවශ්‍ය වන ජල ප්‍රමාණය සොයන්න. ජල ප්‍රමාණය සොයන්න. මම හදන්නේ පුතේ ගාන. ඔයාලා මොකද කරන්න කියලා ඔයාලා දන්නවා. ලීටර් 8 ගුණ කරන්න 20ෙන්.
ලීටර 8 ගුණ කරන්න 20ෙන්. මට උත්තරේ කියන්න. අවශ්‍ය ජල ප්‍රමාණය ලීටර කීයද? සර් හරි. හරි. ගුණ කරන්න නම් 8 ගුණ කිරීම 20. ඒක තමයි උත්තරේ. කීයද ආවේ? කීයද ආවේ? 160 ලීටර්. ලීටර්. එහෙම බෑ. ලීටර් 160යි. එහෙමයි කියන්නේ. ලීටර් 160යි. හරි. අපි එහෙනම් ඉතින් ඕකේ තියෙන පොඩි අභ්‍යාසයක්. ඒක කරලා අපි අපේ පාඩම අවසන් කරමු. මෙන්න මේ අභ්‍යාස ඉක්මනට කරලා දෙන්න මට. කරන්න දෙයක් නෑ. ඒ තරම් ලේසි වෙයි. ගණන් 3යි තියෙන්නේ. ලියන්න ඕනේ නෑ සර් ඒ වගන්ති. ලියන්න එපා අභ්‍යාසය කියලා දාලා හදන ක්‍රමේ දාන්න ඕන මට. ಗುಣ සර්. හරි. ಗುಣ කරනවා නම් හරි එකතු කරනවා නම් හරි ක්‍රම ටික දාන්න. ගණන් 3යි තියෙන්නේ. සර් ප්‍රශ්න ලියන්න ඕනේද? එපා පොතේ ප්‍රශ්න ලියන්න ඕනේ. ඉවරයි සර්. හරි බලමු දෙන්න චුට්ටක්. ඉවරයි සර්. ඉවරයි සර්.
දැන් නම් කාලය ඇති වගේ බලමුනේ. හරි. බලන්න පුතේ පළවෙනි ගානේ මොකක්ද කියන්නේ කියලා. මැටි පහනකට පොල් තෙල් මිලිලීටර් 30ක් පමණ දැමිය යුතු වේ. එයාලා කියන්නේ හරියටම 30ක් කියලා. 30ක් පමණ. පහන් 50ක් සඳහා දැමිය යුතු පොල් තෙල් ප්‍රමාණය. එහෙනම් අපි කරන්න තියෙන්නේ 50 ගුණ කරනවා 30. ගුණ කිරීම ඈ. හරි. එක්දහස් 500යි මිලිලීටර්. එහෙනම් අපේ උත්තරය අහන්නේ ලීටර් සහ මිලිලීටර් වලින්. ලීටර් 1යි මිලිලීටර් 500යි. ඒ පළවෙනි ගානට උත්තරය ඈ. ලීටර් 1යි මිලිලීටර් 500යි. ඔන්න දෙවෙනි ගානේ පොඩි අමුත්තක් තියෙනවා බලමු. අමුත්තන් ඉන්නේ අමුත්තන් දස දෙනෙකු සඳහා. දස දෙනෙකුට මීකිරි අනුභවයට කිතුල් පැණි මිලිලීටර් 500ක් පමණ අවශ්‍ය වෙනවා. මේ බලන්නකෝ. මේ 500ක් අවශ්‍ය වෙන්නේ 10 දෙනෙකුට. හරි. අපෙන් අහන්නේ අමුත්තන් 15 දෙනෙකුට කොච්චරද කියලා. හරිම ලේසියිනේ. 10 දෙනෙකුට මෙච්චරනේ. 15ක් කියන්නේ මෙතන තව 5 දෙනෙකුගේ ගාණ එකතු කරන්න ඕනේ. 5 දෙනෙකුගේ ගාණ කියන්නේ මේකෙන් භාගය. 5 දෙනෙක් කියන්නේ මේකෙන් භාගය. මේ එතකොට බලමු එකතු කරලා. මේ 10 දෙනෙක් මේ 5 දෙනෙක්. මිලිලීටර් 750 ආවනම් උත්තරේ හරි. හරියටම මේ ගාණ එන්නේ නැහැ. නමුත් මේ ආසන්න අගයක්. හරි. ඊගා තැඹිලි ගෙඩියක මිලිලීටර් 650ක පමණ තැඹිලි වතුර ප්‍රමාණයක් ඇත. මේ අනුව තැඹිලි ගෙඩි 10ක තැඹිලි වල්ලක ඇති තැඹිලි ගෙඩි වලින් ලබාගත හැකි තැඹිලි වතුර ප්‍රමාණය ලීටර් හා මිලිලීටර් වලින් 650 ගුණ කරනවා 10යි 6500යි මිලිලීටර් ලීටර් 6යි මිලිලීටර් 500යි පාඩම ඉවරයි. ලීටර් 6යි මිලිලීටර් 500යි. මං හිතන්නේ නෑ කිසිම කෙනෙකුට අමාරුවක් වෙන්න ඇති ওই පාඩම කියලා. Sir, ඕ අහන්න කවුද කතා කරේ? කෝ හරි. දැන් අපිට තව දිග පාඩම තියෙන අපි දිග පාඩම කරේ නෑ. ඒක අර ගොඩාක් දිග හින්දා අපි ඒක කරමු. හරි. ඒක පොඩ්ඩක් අර දිග මයින්ඩ් ඕන නිසා තමයි මම චුට්ටක් ඒක පසු කරේ. ඒක අපි අර දිග මැනලා බලන්න ඕන. ඔයාලා පොතේ අඳින රේඛා ගන්න මම දිග මනින්න ඕනේ. පාඩම් පන්ති වෙලාවේ පාඩම් කරද්දී මම හැමෝගෙම පොතේ දිග මනිනවා. දැන් මේ වෙලාවේ මට දිග මනින්න බෑනේ. ඒ නිසා දිග පාඩම චුට්ටක් කොහොම තියමු. අපි පන්ති පටන් ගත්තාම කරන්න. හරි. කවුරු හරි කතා කරලා මේ මොකක් හරි ගැටලුවක්ද? හරි. හරි. එහෙනම් දැන් අපි අලුත් පාඩමට යනවා. මේකත් ඒ තරම්ම ලේසි පාඩමක් තමයි ඈ. හරි. එහෙනම් අර ටිකේ අඩුපාඩු ටික හදාගෙන ඉවර ඇති. ලියන්න මාතෘකාව ස්කන්ධය. ස්කන්ධය. එක જાතියම පාඩමක් අර කරපු වගේම පාඩමක් තෝරගත්තේ ස්කන්ධය. පාඩමේ නම ලියන්න ස්කන්ධය.
සර් ඕ කතා කරන්න සර් කියන්න මට ඇහෙනවා. කතා කරන්න කවුද? මොකක්ද කිව්වේ? ස්කන්ධය. පාඩමේ නම ස්කන්ධය. අද කිව්වේ ලියන්න මාතෘකාව ස්කන්ධය කියලා. මම කියවේ ස්කන්ධය. ඔය තමයි පාඩමේ නම. ස්කන්ධය. හරි. ඔය පාඩමේ අංකේ මම කියන්නම්. විසිවෙනි පාඩම. හරි. දැන් ඔයාලා දන්නවා ස්කන්ධය මනින්න. හරිම ලේසි පාඩමක්. ඔය ද්‍රව මිනුම් වගේම තමයි. ස්කන්ධය මනින්න භාවිතා කරන මිනුම් මේක. පිටුව කීයද? පිටුව නම් මතක නැහැ. චුට්ටක් මේ ටික අහගෙන ඉන්නකෝ. ස්කන්ධය මනින්න තියෙනවා මිනුම් මේකක වගේක්. ඔය කතා කරපළම මට ස්කන්ධය මනින්න එක මිනුම් මේකකයක් කියන්න බලන්න. සෙනුර වගේ මට මතක. ස්කන්ධය මනින මිනුම් මේකකයක්. කිලෝග්‍රෑම් කිලෝග්‍රෑම් තියෙනවා, ග්‍රෑම් තියෙනවා, මිලිග්‍රෑම්, තව එකක් තුන් දෙනෙක් හරි ඈ. ග්‍රෑම්, කිලෝග්‍රෑම්, මිලිග්‍රෑම්. තව එකක් කියන්න. හරි මම කියලා දෙන්න එකක්. තව තියෙනවා මෙට්‍රික් ටොන් කියලා. හිතන්නකෝ නැවක අලියෙකුගේ ලොරියක වගේ ස්කන්ධය මනින්නේ නැහැනේ මිලිග්‍රෑම් වලින්. ඒව මනින්න අපි ළමයි මෙට්‍රික් ටොන් වලින් ඔය විශාල ස්කන්ධ මනින්නේ මෙට්‍රික් ටොන් වලින් ඈ. හරි. දැන් බෙහෙත් පෙත්තක ස්කන්ධය වගේ මනිනවා නම් මොන වගේද ඒකකේ හොඳම? මිලිග්‍රෑම්. මිලිග්‍රෑම්. හොඳද? ඊට පස්සේ වතුර බෝතලයක වගේ ස්කන්ධය මනිනවා නම් හොඳම ග්‍රෑම්. ළමයෙකුගේ ස්කන්ධය මනිනවා නම් කිලෝග්‍රෑම්. කිලෝග්‍රෑම්. නැවක අලියෙකුගේ වගේ ස්කන්ධය මනිනවා නම් හොඳම ඒකකේ තමයි ටොන්. මෙට්‍රික් ටොන්. ඒක අපිට නෑ. ඒක තියෙන 8 වසරේ ඈ. සර් මෙට්‍රික්ද? කියන්න. මෙට්‍රික්ද? ඔව් මෙට්‍රික් ටොන් ඒක ලියන්න ඕනෙත් නෑ මම කියලා දෙන්නම් පස්සේ. සර් අහන්න. මේ මෙට්‍රික් ටොන් එකට ටොන් විතරක් කිව්වත් හරිද? ඒක පුතේ ටොන් කියලා කියන්නේ මෙට්‍රික් ටොන් කියලා තමයි භාවිත කරන්නේ. ටොන් කියන්නේ ලේසියටනේ නැත්නම් ඒකේ හරි නම තමයි මෙට්‍රික් ටොන් කියන එක එන්න ඕනේ. ඒවා සාමාන්‍යයෙන් සමහරු භාවිත කරන්නේ ටොන් කියලානේ. ඒ නිකන් මේ භාවිත කරන විදිහ මේවනට හරි නම මෙට්‍රික් ටොන්. සර් අර පාරවල් වල බෝඩ් වල ගහලා තියෙන්නේ ටොන් කියලා. ඒක තමයි මේ මෙට්‍රික් ටොන් කියලා එන්න ඕනේ දැන් ඈ. ඒ පුතේ ලේසියට තමයි ටොන් කියලා ඕන 100 අකුර ගහලා තියෙනව නේද? 1000. අර පාලම් වලම ගහලා තියෙන මෙන්න මෙතනට බර වැඩි වාහන යන්න එපා කියලා. අවුස නාට්ටන්ඩිය පාලම ළඟ ගහලා තියෙන ටොන් 30ට වැඩි වාහන ගමන් කිරීම තහනම් කියලා. ඔව් ඒ තියෙන පුතේ මෙට්‍රික් කියන එක. හරි සර්. ලියන්න එහෙනම්. ලියන්න අනුමාත්‍රකාවක් ස්කන්ධය මනින මිනුම් ඒකක. ස්කන්ධය මනින මිනුම් ඒකක. ස්කන්ධය මනින මිනුම් ඒකක. ස්කන්ධය මනින මිනුම් ඒකක. අනුමාත්‍රකාව ස්කන්ධය මනින මිනුම් ඒකක. හරි. අපි ඒකක ටික පිළිවෙලට ලියාගෙන යන්න. අපිට ඒකක 3යි තියෙන්නේ. ස්කන්ධය මනින මිනුම් ඒකක. හරි. මයික් එක ඔන්ලා තියෙනවා කාරි හරියට. ස්කන්ධය මනින මිනුම් ඒකක. හරි. ලියන්න පුතේ පළවෙනි එක තමයි මිලිග්‍රෑම්. ලියන්න. පළවෙනි එක තමයි
මිලිග්‍රෑම් ඒකකය mg මිලිග්‍රෑම් දෙවෙනි ඒකකය තමයි ග්‍රෑම් ඒකකය g ඊළඟ ඒකකය තමයි කිලෝග්‍රෑම් kg අපිට ඔය ඒකක තුන පමණයි තියෙන්නේ මිලිග්‍රෑම් ග්‍රෑම් කිලෝග්‍රෑම් හරි ඊට පස්සේ ආය ලියන්න පුතේ අනුමාත්‍රිකාවක් මේ අපි ඉගෙන ගත්තේ ස්කන්ධයේ මනින මිනුම් ඒකක ඔන්න මිනුම් ඒකක අපි තුනක් ඉගෙන ගත්තා ඊට පස්සේ ලියන්න ඔයාලා මට කවුරු හරි කියන්නකෝ ඔයාලා මේ ස්කන්ධයේ මනින තව මොනවා හරි ඒකක වර්ගයක් දන්නවද එක ඒකකයක් කියන්නේ තව මම නොකියපු එක මුද්දම ඒකකයක් වුණ කඩේට ගිහපම නිතරමත් අපි ඉල්ලනවා මතක නැද්ද තව ඒකකයක් මට කියන්න කවුරු හරි අපි ස්කන්ධයේ මනින්න භාවිතා කරන ඒකකයක් මම එකක් කියන්නද උණ්ඩු ඈ එහෙමනේ ඔයාලා ඉල්ලන්නේ නැද්ද පාන් රාත්තලක් දෙන්න කියලා ඉල්ලනව නේද ඔය රාත්තල් කියන්නේ ස්කන්ධයේ මනින ඒකකයක් රාත්තලක් හැබැයි ඒවා සම්මත ඒකක නෙමෙයි දැන් භාවිතා වෙන්නේ නැහනේ අපි හාල් රාත්තලක් කියන්නේ නැහනේ අර පාන් රාත්තලක් කියන එක ඉතින් දැන් ඒක අපිට නමක් වෙලා තියෙන්නේ කවුරුවත් දන්නේ නැහැ රාත්තල කියන්නේ සමහර අය දන්නේ නැහැ ස්කන්ධයේ මනින ඒකකයක් කියලා එයාලා හිතන්නේ ඒක නමක් පාන් රාත්තලක් කියලා කියනවා තවත් ඒකක තියෙනවා තව එකක් කියන්න සර හාල් මනින්නේ හාල් හුණ්ඩුව ඔව් ඒක තමයි කිව්වේ අන්න සේරුව තව තියනවා ඔය පොඩි ඖෂධ තියෙන ළමයි වටිනාම කියන ඖෂධ ඒවා මයින්නවා ඔය මංචාඩි කලං ඔය කලං කියලා තියෙන බෙහෙත් ඖෂධ එහෙම මයින්නවා කලං වලින් හරි අන්න ඒ වගේ තව එක වර්ගයකුත් තියෙනවා හැබැයි ඒවා පුතේ සම්මත ඒකක නෙමෙයි මුළු ලෝකෙම පිළිගන්න ඒකක තමයි මම මේ ලියලා තියෙන්නේ මිලිග්‍රෑම් ග්‍රෑම් කිලෝග්‍රෑම් තව එකක් තියෙනවා මෙට්‍රික් ටන් ඒක අපට නෑනේ ඒක දින 8 ළමයිට ඒ නිසා ඒක ලියන්න ඕනේ අපි මේවා තමයි සම්මත මිනුම් ඒකක අර රාත්තල් කලං ඒවා ඉතින් අර අපේ ලංකාවේ පරණ භාවිතා කරපු හරි එහෙනම් ලියන්න ඊළඟට ස්කන්ධය මනින මිනුම් උපකරණ 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 හරි සර්. හරි කවුරු හරි මට එකක් කියන්න ස්කන්ධය මනින උපකරණයක් තරාදිය තරාදිය කිව්වොත් බෑ තරාදි වර්ග ගොඩක් තියෙනවා පාලම් තරාදිය ඉලෙක්ට්‍රොනික තරාදිය ඉලෙක්ට්‍රොනික තරාදිය හරි තව ළමෙක් කිව්ව පාලම් තරාදිය කියලා මම ඒවා කියලා දෙන්නම් තව එකක් අනියමද දුනු තරාදිය දුනු දුනු තරාදිය තරාදිය හරි දුනු තරාදිය අර දෙපැත්තටම තැටි දෙකක් දාලා තියෙනවා ඒකට කියන්නේ තැටි තරාදිය කියලා හරි ලියන්න එහෙනම් යටින් යට ඉස්සෙල්ලාම අපි ලියමු දුනු තරාදිය දැකලා තියෙනවද අර කොක්කක් දාලා එල්ලලා ඒකෙත් අපි අර උරයක් දාලා එල්ලන්නේ යටට
අර මැද ස්ක්‍රීන් එකක් වගේ තියෙනවා ඔන්න. දාලා දැකලා තියෙනවා. ඒක දුනු තරාදිය. ඊට පස්සේ ලියන්න තැටි තරාදිය. ඔය මාළු වෙලෙන්දොම ගේන්නේ. අර දෙපැත්තේ නිකන් තැටි දෙකක් තියෙන තරාදියක් කොහොම එල්ල ගන්න තියෙන්නේ. තැටි තරාදිය. ඉලෙක්ට්‍රොනික තරාදිය. සර් දුනු තරාදිය ඊට පස්සේ මොකද කිව්වේ? තැටි තරාදිය. තැටි තරාදිය. ඊට පස්සේ ඉලෙක්ට්‍රොනික තරාදිය. ඔන්න කඩවල වල එහෙම තියෙනවා. දැන් අපි මොනවා හරි ඉල්ලපුවම ඒ අරගෙන ඒක උඩින් තියනවා විතරයි. තිබ්බම අර ඉලක්කම් වලින් වැටෙනවා ස්කන්ධය. ඒකට අපි කියන්නේ ඉලෙක්ට්‍රොනික තරාදිය. ඉලෙක්ට්‍රොනික තරාදිය. ඉලෙක්ට්‍රොනික තරාදිය. ඊට පස්සේ ලියන්න බිම් තරාදිය. සර් කොහොමද ලියන්නේ? බිම් තරාදිය. බිම් තරාදිය. බිම් තරාදිය පුතේ දැකලා තියෙනවද? බිම් තරාදිය ඔන්න ඔයාලා දැකලා ඇති. නිකන් ඒක අර මේ පොඩි රෝද තියෙන තරාදියක්. රෝද දෙකක් තියෙනවා. හත් තුනක් විතර. ඒකේ රතු පාට ඔන්න පොඩි මෙන්න මේ වගේ හැඩයක් තියෙනවා. කොහොම තියෙන්නේ? මේක රතු පාටින් ඔන්න තියෙනවා කඩවල වල ඔය වී වල එහෙම හතරක් පහක් එකට තියලා ඔන්න කිරනවා. දැන් දැකලා නැතුනට තමයි. දැකලා තියනා ඉන්නවා නම් හොඳයි. එකෙන් කෙසෙල් කණක් කිරනවා. ඔය එක මෙන්න මෙතනින් මෙහෙම තව ඔන්න ඔහොම වගේ එකක් තියෙනවා. ඕකට තමයි පඩි දාන්නේ. මෙතනින් අපි අර මෙහෙම උර ටික තියනවා. තියලා අපට ලොකු ස්කන්ධයක් කිරා ගන්න පුළුවන් මේ තරාදියකින්. අර පැටි තරාදියකින් එහෙම බෑනේ. හරි. මේකට කියන්නේ බිම් තරාදිය කියලා. තව එකක් ලියා ගන්න පාලම් තරාදිය. පාලම් තරාදිය. පාලම් තරාදිය. පාලම් තරාදිය. ලේදන් කියන්න පුළුවන්ද? මං කිය මොනවද මුලින්දර ඉස්සල්ලාම කිව්වේ දුනු තරාදිය තැටි තරාදිය ඒවා ඔක්කොම ඕනේ දෙක තුනක් ලියාගත්තත් ඇති ඈ ඉලෙක්ට්‍රොනික තරාදිය බිම් තරාදිය මේක පාලම් තරාදිය මේකෙන් ළමයි දැන් හිතන්නකො අපිට ලොරියක ස්කන්ධ දැනගන්න ඕන කියලා ලොරියක ස්කන්ධෙ මයින්නවනේ මෙන්න මේ වගේ තරාදියක් භාවිත මේක පාලමක් වගේ මේක තියෙන හොඳද දැන් මේ තියෙන්නේ පොළව ඈ මේ තියෙන්නේ පොළව. ඒක අහගන්නකො මේ තියෙන්නේ පොළව. මේකෙත් සෝකනින් එපා අඳින්න එපා අහගන්න කියලා කියන්නේ. මේක තමයි දැන් මේ පාලම් තරාදිය. දැන් අපිට ලොරියක වගේ ස්කන්ධය මයින්ඩ් ඕන නම් දැන් එන මෙහෙම තරාදිය හදලා ඔහොම තියෙන්නේ. දැන් මෙහෙම ඔය දැක්කොත් බලන්න කොහොම තියෙනවද තරාදිය. දැන් මේ තියෙන්නේ පස් පුරවල හරි නැත්තම් කොන්ක්‍රීට් දාලා හරි තියෙන්නේ. තරාදි තමයි මේ තියෙන්නේ. දැන් ලොරියක අපිට ස්කන්ධය ඕන නම් ලොරිය දැන් මේක දිග ඔහම ඇවිල්ලා ලොරිය ඔහම ඇවිල්ලා මෙන්න මෙතෙන් ලොරිය නවත්තනවා. නවත්තලා රිය දුර බහලා යනවා. ඊට පස්සේ මේකේ අපිට බර කිරන්න පුළුවන්. හරි. මේ වගේ උපකරණයක් තියෙන එක ලොකුයි මේ අපි වගේ නේ ලොරියක් බර කිරන්න පුළුවන් කියන්නේ. ඒකට කියන පාලම් තරාදිය කියලා. හරි. ඔය මම නිකන් කිව්වේ ඉතින් ඕවා දෙක තුනක් ලියාගත්තා නැති. ඕ පාලම් තරාදියෙන් කියන්නේ ටොන් නේද? ඒකෙන් පුතේ කිලෝග්‍රෑම ටොනුයි දෙකම එනවා. ඒක මං හිතන්නේ සමහර තැන්වල ඕක ඩිජිටල් ක්‍රමයකට නේ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික ක්‍රමයටත් තියෙනවා හරි. කිලෝග්‍රෑම් මෙට්‍රික් ටොන් දෙකම ගන්න පුළුවන් ඕකෙන් හරි පුතේ අපි දැන් පොඩි අභ්‍යාසයක් කරලා අපි ඊළඟ පියවරට යන්න. හරි. දැන් ඔයාලට දෙන්නම් මම පොඩි අභ්‍යාසයක්. පොඩි එකක් හරි. පටන් ගමු. මෙන්න මේ අභ්‍යාසය වැඩි ඉවර කරන්න. පේනවනේ?
හරි. ඔය තියෙන 20යි එක අභ්‍යාසය කරමු. සර් මේකේ තියෙන තරාදිත් අදින්න ඕනද? සර් මේක තියෙන මොනද? සර් එන්නපා. කියන්න. මේකේ තියෙන තරාදිය අදින්න ඕනද? එපා එපා මොකුත් කරන්න එපා. අභ්‍යාස අඳින්න කියලා නෑනේ. අභ්‍යාස අඳින්න කියලා නෑනේ. අදින්න එපා. නෑ සර්. හරි හරි. ඉවරයි සර්. හරි අපි දැන් පුතේ බලමු මේක ලේසියිනේ. හරි පුතේ බලමු එහෙනම් ඔහොම බලන්න. පහත දැක්වෙන එක් එක් අවස්ථාවල තරාදියේ දකුණු පස ඇති ද්‍රව්‍ය ප්‍රමාණ ස්කන්ධය ග්‍රෑම් 400ට වඩා වැඩිද ග්‍රෑම් 400ට වඩා අඩුද 400ට සමානද යන ප්‍රකාශ කරන්න. පළවෙනි දුරු තරාදිය පළවෙනි තැටි තරාදියේ ග්‍රෑම් 400ට වඩා වැඩි. ඒක ඔයාලට හිතා ගන්න පුළුවන්නේ. ඒකනේ ඒ ද්‍රව්‍ය ප්‍රමාණය පාත් වෙලා තියෙන්නේ. පළවෙනි එකේ 400ට වඩා වැඩි. දෙවෙනි එකේ 400ට වඩා අඩුයි. තුන්වෙනි එකේ 400ට සමානයි. හරිද? අය පාරක් උත්තර තුන කියන්නම්. 400ට වඩා වැඩි. 400ට වඩා අඩුයි. 400ට සමානයි. ප්‍රශ්නයක් තියෙනවද? හරිද? නෑ සර්. හරි. එහෙනම් අපි දැන් යනවා ඊළඟ වැඩේට. හරි. ලියන්න මාතෘකාව මේ තියෙන ස්කන්ධය මනින ඒකක අතර සම්බන්ධතාව. ස්කන්ධය මනින ඒකක අතර සම්බන්ධතාව. ස්කන්ධය මනින ඒකක අතර සම්බන්ධතාව. මේක ළමයි ඇත්තටම මේ පාඩමේ මුල හරිය ඉගෙන ගන්න දේවල් නෙමෙයි තියෙන්නේ. ස්කන්ධය මනින මිනුම් ඒකක අතර සම්බන්ධතාව. දැන් අර ඔයාලා මේ අර පාඩම ඉගෙන ගත්තානේ. ද්‍රව මිනුම් පාඩම. ඒකෙදි මෙතන වෙනස් ඒකකේ විතරයි. තේරෙනව නේද? ඒකකේ විතරයි වෙනස් ඈ. දැන් අරකේ ලීටර් මිලිලීටර් වල මේක දාන්නේ එක්ක ග්‍රෑම් මිලිග්‍රෑම් නැත්නම් ග්‍රෑම් කිලෝග්‍රෑම් ඔය දෙක විතරයි. හරි. මෙන්න පළවෙනි සම්බන්ධය අපි ඉගෙනගෙන තියෙනවා මිලිග්‍රෑම් 1000. ග්‍රෑම් 1යි. හොඳද? ඒ වගේම තමයි ග්‍රෑම් 1000. කිලෝග්‍රෑම් 1යි.
ග්‍රෑම් 1000ක් කිලෝග්‍රෑම් එකයි. ඕක ලියලා කොටු කරගන්න. ඔය තමයි ස්කන්ධය මනින මිනුම් ඒකක අතර තියෙන සම්බන්ධය. ඔව්. කිලෝග්‍රෑම් 1000ක් කීයද? අන්න හරි. කිලෝග්‍රෑම් 1000ක් තමයි මෙට්‍රික් ටොන් එක. ඒක අපි ලියන්නේ. කිලෝග්‍රෑම් 1000ක් මෙට්‍රික් ටොන් එකයි ඈ. හරි සර්. හරි සාමාන්‍ය විශාලම ඒකකයේ මෙට්‍රික් ටොන් තමයි ඈ. කිලෝග්‍රෑම් 1000ක් මෙට්‍රික් ටොන් එකයි ඒක ලියන්න එපා. අපි මේ දෙක විතරයි ලියාගන්නේ. මිලිග්‍රෑම් 1000ක් ග්‍රෑම් එකයි, ග්‍රෑම් 1000ක් කිලෝග්‍රෑම් එකයි. දැන් ඔයාලට ද්‍රව විනුම් එක්කම මම මේ පාඩම තෝරගත්තේ ද්‍රව විනුම් වගේම මේක යන්න පුළුවන්. හරි. මේකේ සම්බන්ධය 1000යි ඈ. ද්‍රව විනුම් වලත් සම්බන්ධය 1000නේ. එහෙනම් ඔයාලට මම හිතනවා ඊළඟට මේ ගණන් ටික තනියම හදන්න පුළුවන් වෙයි කියලා කිසිම දෙයක් කියලා දෙන්නේ නැතුව. මම එහෙම කරන්නේ දැන් බලමු ඔයාලගේ මතකය කොහොමද කියලා. සාකච්ඡා කරද්දී ඔය ගණන් ටික නැවත කියලා දෙනවා. හරි. ඔයාලා බලන්න මම දැන් අභ්‍යාසයක් දෙනවා. 22 අභ්‍යාසයේ මට පළවෙනි ගාන විතරක් හදලා දෙන්න බලන්න. ඒකේ තියෙන රෝම ඉලක්කම් 5ක්. හරි. අපි බලමු මේක හරියයිද කියලා. මෙන්න මේ ගාන හදලා දෙන්න මට. පළවෙනි ගාන විතරයි. හරි. ඔය තියෙන්නේ 22 අභ්‍යාසයේ පළවෙනි ගාන දැන් හදලා මට ඉක්මනට උත්තර ටික බලමු. ඔයාලා අභ්‍යාසයේ නම ලියන්න 22 පළවෙනි ගාන කියලා රෝම ඉලක්කම් දදා උත්තර ටික දාන්න. හැබැයි මේකේ නම් ප්‍රශ්න ලියන්න වෙයි ඈ. කිලෝග්‍රෑම් 1 සමානයි ග්‍රෑම් 500 ඒවා කීයද කියලා. පළවෙනි ගාන විතරයි ඕනේ ඈ. පුතේ ඉවර නම් කියන්න මට. ඉවරයි සර්. හැමෝම ඉවරද? නෑ සර්. හා ඉවරයි. ඉවරයි සර්. ඉවරයි සර්. හරි බලමු අපි ඈ. එහෙනම් පුතේ උත්තර ටික බලමු. එතකොට අපිට අදට පන්ති නතර කරනවා. අපි ඊළඟ දවසේ මේ ඔයාලා ගෙදරින් තමයි අභ්‍යාසයේ ඉතුරු ගණන් ටික කරන්න ඕනේ. හරි. මෙන්න උත්තර ටික බලමු. ඒක හරි ලේසියිනේ. කිලෝග්‍රෑම් එකයි කියන්නේ ග්‍රෑම් 500 ඒවා දෙකයි. දෙවෙනි එකට උත්තරේ කිලෝග්‍රෑම් එකයි කියන්නේ ග්‍රෑම් 200 ඒවා 5යි. තුන්වෙනි ගාන කිලෝග්‍රෑම් එකයි කියන ග්‍රෑම් 100 ඒවා 10යි.
කිලෝග්‍රෑම් 1යි කියන ග්‍රෑම් 250 ඒවා 4යි. ග්‍රෑම් 125 ඒවා 8යි. එහෙනම් ඔයාලගේ ගෙදර වැඩේ සටහන් කරගන්න ඔය අභ්‍යාස මාලාවෙම 2යි 3යි 4යි ගණන් ටික 2 3 4 ගණන් ටික ගෙදරින් හදලා ඊළඟ දවසට සූදානම් වෙන්න. හරි. එහෙනම් අදට අපි පන්තිය අවසන් කරනවා. ඔය අභ්‍යාස මාලාවේ 2යි 3යි 4යි ගෙදරින් හදන්න. හරි. ආයුබෝවන්. ආයුබෝවන් සර්. ආයිබෝවන් Thank you sir. සර්